අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ බලය සම්බන්ධයෙන්. බලය සම්බන්ධයෙන් කිව්වට පස්සේ විවිධ විදිහට ඉදෙන්න පුළුවන්. එතකොට හැමදේම කරන්න බලය අවශ්‍යයි. ඒ නිසා උසස් පෙළ තාක්ෂණ වේදේ කරන කට්ටියන්ට උසස් පෙළ භෞතික විද්‍යාව කලා සයන්ස් විෂය කරන කට්ටියන්ට එතකොට භෞතික විද්‍යාව අනිවාර්ය කොටසක්. එතකොට තාක්ෂණ වේදේ කරන කට්ටියන්ට SFT අනිවාර්ය කොටසක්. එතකොට මේ විෂයපත දෙකේම අනිවාර්ය විෂය ඇතුළේ තියෙන ඉතා වැදගත් කොටසක් තමයි බලය ගැන. ඒතර බලය කියන එක කිව්වම හොඳට මතක තියාගන්න ඕනේ. මේව කටපාඩම් කරන්න එපා කිසිම දෙයක්. ප්‍රායෝගික දේත් එක්කලා තේරුම් ගන්න උත්සාහ කරන්න බලයක් කිව්වට පස්සේ කොහොමද කියලා. ඒතර නිව්ටන්ගේ අර්ථ දැක්වීම වලින් ඉතින් පැහැදිලිව නිවැරදිව කියලා දිනවා බලය සම්බන්ධ අර්ථ දැක්වීම. ඒ නිසා දැන් ලෝකේ ගොඩක් විද්‍යාඥයෝ කියපු දේවල් භෞතික විද්‍යාඥයෝ කියපු දේවල් සමහර වෙලාවට 80%ක් ඇත්ත වෙලා 20%ක් විතර වැරදි සහගතත්ව දැකලා දිනවා අපි. නමුත් නිව්ටන්ගේ ඉගැන්වීම් ඇතුලේ අපි දැකලා නැහැ කවුරුවත් ඒවට අභියෝග කරන්න පුළුවන් මට්ටමටවත් ඇවිල්ලා කියලා. මොකද හේතුව එයා ඒ තරමට පැහැදිලිව නිවැරදිව හැම කරුණක්ම ඉදිරිපත් කරලා දින ඉඳ තමයි භෞතික විද්‍යාවේ පියා විදිහට නිව්ටන් හඳුන්වන්නේ. රයිට්. ඒක ගොඩක් වැදගත් කාරණාවක්. එහෙනම් ඉස්සල්ලාම අපි මේ බලය සම්බන්ධයෙන් දැනගන්න කලින් බලයක් කිව්ව ගමන් දෛශිකයක්. එතකොට මේ හැමදේම සම්බන්ධ තියෙන ගණිතයත් එක්කලා. දෛශිකයක් කිව්වට පස්සේ දැන් මම හිතන්නේ නිව්ටන් 10ක බලයක්. නිව්ටන් 10ක බලයක් කිව්ව ගමන් දෛශිකයක් විශාලත්වයකුත් තියෙනවා ක්‍රියාකාරී දිශාවකුත් තියෙනවා. එහෙනම් එයාව පරිමාණයට අඳින ලද රූප සටහනක් මගින් නිරූපණය කරන්න පුළුවන්. හිතන්නකෝ මම මේ පැත්තට නිව්ටන් 10ක බලයක් තියෙනවා කියලා නිරූපණය කරන්න මේ ඉර පාවිච්චි කරා කියලා. එතකොට මේ ඉර සෙන්ටිමීටර 10ක් නම් මන් ඒ පැත්තටම තියෙන නිව්ටන් 20ක බලයක් නිරූපණය කරන්නම් මෙයා වගේ දෙගුණයක් විච්ච එකක් නම් කරා නම් ඉරි කැල්ලක් ගත්තා නම් දිශාවක් තියෙනවා නිව්ටන් 20යි. එහෙනම් බලයක තියෙන විශාලත්වය විශේෂත්වය තමයි එයා විශාලත්වයකුයි ක්‍රියාකාරී දිශාවකුයි දෙකක්ම තියෙනවා. එහෙනම් එයා පරිමාණයට අඳින ලද රූප සටහනක් මගින් නිරූපණය කරන්න පුළුවන්. ඒ නිසා නිව්ටන් විශේෂයෙන්ම බල සංප්‍රයුක්තය ගැන කතා කරලා තියෙනවා. දැන් සංප්‍රයුක්තය කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් එහෙනම් මීහරක් දෙන්නෙක් දාලා වෙලක් හානවා. එතකොට තනි මීහරකෙක් දාලා හානවා. එතකොට අර මීහරක් දෙන්නම කරපු කාර්යය තනි එකා කරා නම් අන්න අරුන් දෙන්නගේ සංප්‍රයුක්තය තමයි මූ. අන්න ඒ වගේ අදහසක් හිතේ තියාගත්තාම හරි ලේසි. එතකොට වස්තුවක් මත ක්‍රියාත්මක කරන බල ගත්තට පස්සේ බලවල විශාලත්වයක ක්‍රියාකාරී දිශාවකුත් තියෙන මේවා විවිධ විදිහට පිහිටවන්න පුළුවන්. එහෙනම් ඒ විවිධ විදිහට පිහිටවන එකේ ලම්බකව පිහිටනකොට බල දෙකේ සංප්‍රයුක්තය බල ත්‍රිකෝණයෙන් ගන්න පුළුවන්. එතකොට ආනතව පිහිටනකොට මෙන්න මේ ආනතව පිහිටනකොට මේ O කියන ලක්ෂය මත P කියලා බලයකුයි Q කියලා බලයකුයි ක්‍රියාත්මක වෙනවා කියලා හිතන්න පුතේ තීටා කෝණයකින්. එතකොට මේ බල දෙක මෙයත් පරිමාණයකට අඳින ලද රූප සටහනක් මගින් ඊතලයක් මගින් නිරූපණය කරන්න පුළුවන්. මෙයත් පරිමාණයකට අඳින ලද ඊතලයක් මගින් නිරූපණය කරන්න පුළුවන්. හිතන්නේ මෙයා නිව්ටන් 20යි නම් සෙන්ටිමීටර් 20ක රේඛාවක් ඇදලා මෙයා නිව්ටන් 10යි නම් සෙන්ටිමීටර් 10ක රේඛාවක් අඳින්න පුළුවන්. එතකොට නිව්ටන් කියනවා මෙයා ඔප්පු කරලා පෙන්නලා දීලා තියෙනවා මෙන්න මේ යාගේ සංප්‍රයුක්තය. කියන්නේ මේ බල දෙන්නා මගින්ම කරන කාර්ය කරන්න පුළුවන් තනි එක. R නම් R වර්ගය සමානයි P වර්ගය ධන Q වර්ගය ධන 2pq cos theta කියලා කියනවා. ඒ වගේම මෙන්න මේකේ කෝණය ඇල්ෆා නම් සංප්‍රයුක්තයේ දිශාව කියන්නේ x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණයේ tan නගය tan alpha සමානයි q sin theta බෙදීම p ධන q cos theta කියලා එකක් තියෙනවා. දැන් ඕක ඔහොම කිව්වට ෂුවර් නෑ. දැන් මම ඔහොම කියලා ඔයා කටපාඩම් කරගත්තොත් එහෙනම් මේක ඔයා ගාණන් හදයි. නම් ගණන් හැදුවට ඔයාට විශේෂ අවස්ථාවක යොදවලා කිව්වොත් එහෙම බල සමාන්තර රාශි ප්‍රමේය මගින් බල ත්‍රිකෝණ ප්‍රමේය ඔප්පු කරන්න කියලා ඔයා හිර වෙනවා. ඒ නිසා ඔයා බල සමාන්තර රාශි ප්‍රමේය ඔප්පු කරන්නේ කොහොමද කියලා අපි දැන් ඉගෙන ගන්න යන්නේ. නිසා ඒක හරියට ඉගෙන ගන්න. එතකොට මම මේ පොතක් බලාගෙන කොලයක් බලාගෙන උගන්වන්නේ නැහැනේ. ඒ නිසා ඔයා ඒ විදිහට ඔළුවට ගන්න. එතකොට ඔයාට එතනින් එහාට බල සමාන්තර රාශි ප්‍රමේය සම්බන්ධ ගැටලු විසඳීම, බල සංප්‍රයුක්තය සෙවීම, විභේදනය ඔය ඔක්කොම ಜಾති ටික ගානට කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මේක ඔප්පු කරන එක අපි දැන් සලකලා බලමු. right. දැන් මම ඔප්පු කිරීමේ ලේසියට මෙන්න මෙහෙම දෙයක් කරන්නම් පුතේ. හරි? මෙන්න මෙහෙම P බලයක් මෙහාට ගන්න. එතකොට හිතන්නකෝ මෙහා Q බලය කියලා. දැන් මේ බල දෙක සමාන නැහැ. අසමාන බල දෙකක් O ලක්ෂයකින් ක්‍රියාත්මක වෙනවා. මෙයා වැඩි කියලා හිතන්නකෝ. මෙයා වැඩි නම් මෙයා මේ බල නිව්ටන් 40ක් විතර නම් ඔන්න මම මේ වගේ දිගට රේඛාවක් යන්දා. එතකොට මෙයා 20ක් විතර නම් ඒකේ භාගයක් විතර වගේ වෙන්න ඇන්දා. එතකොට මෙයා විශාලයි මෙයා කුඩයි කියලා හිතන්නකෝ. එහෙනම් මේ දෙන්න
පරිමාණයකට අදිනද රූප සටහනක් මගින් නිරූපණය කරන්න පුළුවන්. එතකොට මම මෙහෙම දෙයක් කරනවා. මේ බල දෙක පාදවන පරිදි සමාන්තර ආශ්‍රයක් නිර්මාණය කරනවා. ඒ කියන්නේ මේ රේඛාවේ දිගට සමාන වෙච්ච රේඛාවක් මෙතන අදිනවා. මේ දිගට සමාන වෙච්ච රේඛාව. ඒ වගේම මේ දිගට සමාන වෙච්ච රේඛාවක් මෙතනින් අදිනවා. හරි? එතකොට මෙයාට සමාන්තරයි මෙයා, මෙයාට සමාන්තරයි මෙයා. සමාන්තර ආශ්‍රය. එතකොට අපි දැන් කරන්න යන්නේ මේ බල දෙකේ සංප්‍රයුක්තය හොයන්න. නිව්ටන් ඔප්පු කරලා දීලා තියෙනවා. මේ බල දෙකේ සංප්‍රයුක්තය එන්නේ මේ විකර්ණය මගින් කියලා. ඒ කියන්නේ මේ මෙයාගේ මේ දිග නම් මෙයාගේ දිග නම් මේ විකර්ණයේ දිග හොයන්න තමයි ඕනේ. එතකොට තමයි සංප්‍රයුක්තය එන්නේ. ඔන්න ඒක තමයි හොයන්න යන්නේ. එහෙනම් මේක මං ඊතල 3කින් දාන්නම් R කියලා පුතේ. දැන් මම හොයන්න යන්නේ මෙයා දෛශිකයක් ඉඳ පරිමාණයකට දෙන්නද රූප සටහනකින් නිරූපණය කර හැකිද? ඒ නිසා මේ රේඛාවේ දිගයි මේ රේඛාවේ දිගයි ගත්තට පස්සේ මේ රේඛාවේ දිග හොයාගත්තා නම් හරි. එතකොට මේ රේඛාවේ දිග ගැන සංප්‍රයුක්තයේ වටිනාකම. මම මේක ඔප්පු කිරීමේ ලේසියට මෙතන ඕනේ A B C කියලා අකුරු තුනක් දාගත්තා. ඊට පස්සේ මම මේ රේඛාව මෙහෙම දික් කරා. ඒ වගේම මේ රේඛාව මෙතන ඉඳලා මෙහෙම පල්ලෙට දැම්ම ලම්බකයක් එන විදිහට. මොකද එතකොට ලම්බක උසකේ මෙතන. එතකොට මේ ලක්ෂ්‍ය මන් D කියලා දාන්නම්ක පුතේ. එතකොට අපි දන්න සරල තීරයක් තියෙනවා. සමාන්තර රේඛා දෙකක් මෙහෙම රේඛාවකින් කැපුණාට පස්සේ මේ කෝණ දෙක සමාන වෙනවා. එහෙනම් මේ කෝණේ θ නම් මෙන්න මේ කෝණය θ වෙනවා. කියන θ මෙන්න මේ අවස්ථාව. ඔන්න ඔය අවස්ථාව. එහෙනම් මේ කෝණේ θ නම් මේ කෝණේ θ වෙනවා. ඒ වගේම සමාන්තර ආශ්‍රයක් නිරූපණය කරේ මේ බලයේ වටිනාකමට සමාන වෙන අනුරූප වෙන රේඛාවක් තමයි යන්නේ. එහෙනම් මෙයා Q කියලා මට දාගන්න පුළුවන්. ඒ වගේම මෙයා P කියලා මට දාන්නත් පුළුවන්. දැන් මෙන්න මෙතන මේ බලය තියෙනවා නම් මේ කෝණේ දන්නවා නම් මේ දිග එහෙනම් මේ රේඛාවේ දිග Q එහෙනම් මේ රේඛාවේ දිග හොයන්න පුළුවන් බල විභේදනයේදී කෝණේ පැත්තට නම් cos Q cos θ. එහෙනම් මේ පැත්තට නම් Q sin θ. එහෙනම් ඔන්න සරලව බල විභේදනයේ මගින් අපි හොයාගත්තා. කාට හරි ඒක අපැහැදිලිතාවක් තියෙනවා නම් මම ඒක නැවතවතාවක් පැහැදිලි කරලා දෙන්නම්. මෙතන මෙන්න මේ ආපු දෙක. ඒ කියන්නේ පුතේ මෙහෙම තිබ්බා, මෙහෙම තිබ්බා, මෙහෙම තිබ්බා. මෙයා A, මෙයා B, මෙයා D. මේ කෝණය θ නේ. එතකොට මෙයා මේ පාදයේ Q නේ. එහෙනම් මේ පාදයේ දිගත් Q. එතකොට මෙයා මම දාන්නම්කෝ x කියලා. මෙයා දාන්නම්කෝ මං y කියලා. එහෙනම් සරල ත්‍රිකෝණමිතිය මගින් මෙයා දන්නවනම් මෙයා දන්නවනම් x හොයන්න කරන්නේ මොකද්ද? සකසයින් බකකොස් සබටෑන්. මේ පැත්තට ගන්නවනම් cos θ. cos θ සමානයි බද්ධ පාදයේ බෙදීම කර්ණය. x බෙදීම q. x බෙදීම q. එහෙනම් මෙයා හරස් ගුණ කරොත් q cos θ සමානයි x. ඒක තමයි මේ පුතේ මෙතනින් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම අනිත් එක sin θ සකසයින් සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. sin θ සමානයි සම්මුඛ පාදයේ y බෙදීම q. එහෙනම් හරස් ගුණ කරාට පස්සේ q sin θ සමානයි y. ඔන්න xy දෙක හොයාගත්තා. මම මේ එකපාරම දාපු දෙක කාට හරි කෙනෙකුට තේරුම් නැත්නම් කියලා තමයි මම මේ විදිහට ඉදිරිපත් කිරීම කරේ. රයිට්. එහෙනම් පුතේ මේ දෙක පැහැදිලි. ඒ නිසා මම එතනින් එහාට යන්න යන්නේ දැන්. රයිට්. දැන් බලමුකෝ. එහෙනම් මෙයා හොයාගත්තා. අපි දන්නව දෙයක්. ඍජු කෝණික ත්‍රිකෝණ කොතනද? පයිතගරස් එතන. එහෙනම් මෙන්න මේ ලොකු ඍජු කෝණික ත්‍රිකෝණේ හොයාගත්තා නම් ඒ හොයාගත්තා නම් නෙමෙයි ඒ ත්‍රිකෝණේ ගත්තා නම් අපිට නොදන්නා R හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන D ලක්ෂය. මෙතන B ලක්ෂය. එහෙනම් මෙයා R. මේ රේඛාවේ දිග තමයි හොයන්න යන්නේ දැන්. එතකොට මේ කෝණය ඇල්ෆා කියලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. අපි ඒක පස්සේ අපිට ඕන වෙයි. මෙතන ලම්බකයි. මෙතන ඉඳලා මෙතෙන්ට උස කියන්නේ Q sin θ. ඒ වගේම මෙතන ඉඳලා මෙතෙන්ට දිග කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට P මෙතන Q cos θ. එහෙනම් P දාන Q cos θ. එකපාරම දැම්මා. දැන් අපි මොකද්ද කරන්න යන්නේ? අපි දැන් කරන්න යන්නේ මෙන්න මේ ඍජු කෝණික ත්‍රිකෝණෙට පයිතගරස්ගේ ප්‍රමේය දැම්මට පස්සේ මේ R හොයාගන්න පුළුවන්. දැන් OB වර්ගය සමානයි OD වර්ගය ධන BD වර්ගය.
මම මේ මොකද්ද කරේ? O B D ත්‍රිකෝණය සලකලා තමයි මේ ඉදිරිපත් කිරීම කරේ. එහෙනම් OB කියන්නේ මොකද්ද පුතේ? අපි හොයන්න බලාපොරොත්තු වෙන R වර්ගය. OD OD කියන්නේ P ධන Q cos θ. එයාගේ සම්පූර්ණ එකේ වර්ගය ධන. මෙහා Q sin θ. එයාගේ සම්පූර්ණ එකේ වර්ගය. දැන් ඉතින් මේක වර්ග කරලා ලියන්නයි තියෙන්නේ. එතකොට කොහොමද මේක වර්ග කරලා ලියන්නේ? උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම පුතේ මෙයා x නම් මෙයා y නම් අපි දන්නවා මෙන්න මේ අර්ථ දැක්වීම. x ධන y කියන එකනාගේ වර්ගය කියන්නේ x ධන y වතාවක් x ධන y. මෙයාගෙන් වැඩි කරලා. එතකොට මෙයාගෙන් වැඩි කරනවා x වර්ගය. මෙයාගෙන් වැඩි කරන ධන xy. මෙයාගෙන් වැඩි කරන ධන xy ධන y වර්ගය. x වර්ගය ධන 2යි xy ධන y වර්ගය. එහෙනම් මේ දීපද ප්‍රකාශන හරි ඒවා ගොඩක් වැදගත්. ඒතර මේ යෙදීම තමයි දැන් අපි මෙතන යොදන්න යන්නේ. මොකද හේතුව මෙයා x කියලා හිතුවොත් මෙයා y කියලා හිතුවොත් පළමු පදේ වර්ගය පද දෙකේ ගුණිතය වගේ දෙගුණයක් දෙවෙනි පදේ වර්ගය. අන්න ඒක වැදගත් ඉදීමක්. දැන් මම මේක මෙතෙන්ද යොදන්න යන්නේ. right. දැන් අපි බලමු r වර්ගය සමානයි p වර්ගය ධන 2pq cos θ ධන q cos θ ගේ වර්ගය පුතේ. ධන q sin θ ගේ වර්ගය. දැන් මේ cos වර්ගය වැඩි කිරීම cos වර්ගය වෙනවනේ මෙයා වර්ග කරාට පස්සේ. එතකොට sin වර්ගය වැඩි කිරීම sin වර්ගය වෙනවා මෙතන. ඒ වගේ අවස්ථාවක ත්‍රිකෝණමිතික වටිනාකම් ඕන මේකට. එහෙම ත්‍රිකෝණමිතික එකක් cos θ වැඩි කිරීම cos θ වුණොත් එහෙම cos වර්ගය θ කියලා තමයි දන්නේ. ඒ කියන්නේ දෙකම ඇද්දට දාලා පොඩියට ලියන්න කියලා තමයි උගන්නපු අය කියලා තියෙන්නේ. නිසා ඒකයි කියලා අහන්න එපා මගෙන්. ඒ විදිහට පුරුදු වෙන්න වෙනවා. p වර්ගය ධන 2pq cos θ ධන q වර්ගය දෙකම ඇද්දට දාලා පොඩියට ලියනවා. cos වර්ගය θ ධන q වර්ගය sin වර්ගය θ. දැන් පුතේ මේ දෙන්නට q වර්ගය පොදුයි. r වර්ගය සමානයි p වර්ගය ධන 2pq cos θ ධන මම q වර්ගයක් එළියට ගන්නවා cos වර්ගය θ ධන sin වර්ගය θ. එතකොට ත්‍රිකෝණමිතිය පාඩමේදී අපි ඔප්පු කරන දෙයක් තියෙනවා. මෙන්න මේක මූලික ත්‍රිකෝණමිතියේදී cos වර්ගය ධන sin වර්ගය θ සමානයි 1යි කියන එක. එහෙනම් මෙයා 1යි. එයා 1 වුණාට පස්සේ උත්තරේ එන්නේ r වර්ගය සමානයි p වර්ගය ධන 2pq cos θ ධන q වර්ගය. දැන් මම මේ නියත පද දෙක එක ළඟ ලියාගෙන ඉදිරිපත් කිරීම මේ විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා. r වර්ගය සමානයි p වර්ගය ධන q වර්ගය ධන 2pq cos θ. ඊට පස්සේ පුතේ r සමානයි මේ සම්පූර්ණ එකේ වර්ගමූලය p වර්ගය ධන q වර්ගය ධන 2pq cos θ කියන මේ සම්පූර්ණ එකේම වර්ගමූලය. ඔන්න ඔහොමයි වෙන්න ඕන වරහන දාන එක අතිශය වැදගත්. නැත්නම් එහෙම මේ පැත්තට වැටුනොත් එහෙම මේ කැලේට වර්ගමූලේ නැතුව යනවා. ඒ නිසා ඔන්න ඔයක තමයි බල සමාන්තර ආශ්‍ර ප්‍රමේය සම්ප්‍රයුක්තය. ඒතකොට කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. මේක ඔප්පු කිරීමේ හැකියාව ඔකට්ටියන්ට තියෙන්න ඕනේ. ඒ නිසා උසස් පෙළ SFT වලට සහ භෞතික විද්‍යාව කරන හැමෝටම මේ කොටස ඔප්පු කිරීමේ හැකියාව තියෙනවා. සමහරට විභාගගත රචනා ප්‍රශ්න පත්‍රයේ මේ වගේ දීලා බල සමාන්තර ආශ්‍ර ප්‍රමේය ඔප්පු කරන්නත් කියලා දෙන්න පුළුවන්. ඒතකොට සරල ත්‍රිකෝණමිතිය අසුවෙන් තමයි ඒක කරන්නේ. ඊට පස්සේ තව සරල දෙයක් තියෙනවා කරන්න. සම්ප්‍රයුක්තය හෙව්වා. සම්ප්‍රයුක්තයේ දිශාව හොයන්න තියෙන්නේ. එතකොට සම්ප්‍රයුක්තයේ දිශාව කියන්නේ පුතේ හැම වෙලාවෙම මේ කාටීසියන් ඛණ්ඩාංග තලයත් එක්ක තමයි මේ කියන්නේ. x අක්ෂීය ධන දිශාවත් සමග සාධන කෝණේ tan නගේ තමයි සම්ප්‍රයුක්තය කියන්නේ. එතකොට සරල රේඛීය ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියන්නේ සරල රේඛීය ප්‍රස්ථාරයේ x අක්ෂීය ධන දිශාව සමග සාධන කෝණේ tan නගේ. එහෙනම් සම්ප්‍රයුක්තයේ දිශාවත් කියන්නේ සම්ප්‍රයුක්තයේ x අක්ෂීය ධන දිශාව සමග සාධන කෝණේ tan නගේ. එහෙනම් මේ ත්‍රිකෝණය ගත්තට පස්සේ පුතේ tan alpha සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය BD බෙදීම OD. දැන් BD කියන්නේ මොකද්ද? Q sin θ බෙදීම P ධන Q cos θ. එහෙනම් tan alpha සමානයි Q sin θ බෙදීම
පීඩන Q cos θ ඔන්න බල සමාන්තර ආශ්‍රිත ප්‍රමේය ඔප්පු කරා සංප්‍රයුක්තයේ දිශාවත් ඔප්පු කරා. එතකොට මේක හරියට අවබෝධයෙන් මතක තියාගත්තට පස්සේ ඔයාලට ගණන් හදන්න පුළුවන්. නැත්තම් මම මේක එකපාරම ළමයි P බලය මෙහෙමයි Q බලය මෙහෙමයි සංප්‍රයුක්ත මෙහෙමයි මේ මේකට මතක තියාගන්න මේක මේක මතක තියාගන්න මේක කියලා එහෙම ඉගෙනුවා නම් එහෙම ඔයා ආසරණ වන විෂය තුල. එතකොට හැම වෙලාවෙම මේ කොයි වෙලාවකවත් භෞතික විද්‍යාව කොටස් පුතේ කටපාඩම් කරන්න උත්සාහ කරන්න එපා. කටපාඩම් කරොත් ඔයාට S අකුරකින් උඩ රිසල්ට් එකකට යන්න බෑ. ඒස අපි දැකලා තියෙන තාක්ෂණ වේදේ සඳහා විද්‍යා විෂය ඇතුලේ ගොඩක් ළමයි භෞතික විද්‍යාව කොටස් කටපාඩම් කරන ක්‍රමයකට ගිහිල්ලා විෂය තුල අනාථයෙක් බවට පත් වෙනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම කියන දෙයක් තියෙනවා කට්ටියන්ට මම පාට පොත්වල හිස්තැන් පුරවන්නේ නැහැ. හිස්තැන් පිරුවොත් පුතේ ඔයාගේ මතකයේ හිස්තැනක් වෙනවා. ඒ නිසා ඔයා මේ වීඩියෝ එක නැවත බලලා බල සමාන්තර ආශ්‍රිත ප්‍රමේය ඔප්පු කරන්න පුළුවන් තත්ත්වයට පත් කරගන්න. එතකොට ඔයාට බලයේ පාඩමේ ඉතුරු කොටස් ඉතා සරලව ගොඩ දා ගන්න පුළුවන්. බල සමාන්තර ආශ්‍රිත ප්‍රමේය කොහොම ගොඩක් අය දුවනවා, බය වෙනවා. එහෙනම් බය වෙන්න එපා. මේක දාලා හරියට ගණන් හදන්න පුළුවන්. විෂය නිවැරදිව දැනගන්න. එතකොට ලේසි. මේක මං හිතනවා පිටුහලක් වෙයි කියලා. උසස් පෙළ භෞතික විද්‍යාව හදාන්න සිසුන්ට සහ තාක්ෂණ වේද හදාන්න සියලු සිසුන්ට. ඒ නිසා ඒ ඔස්සේ වැඩ කරන්න. එතකොට ඔයාට මේවා පහසුවෙන් ගොඩ දා ගන්න පුළුවන්. හේතුව තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව කොටස ගත්තොත් එහෙම ඒක 60%ක්ම තියෙන්නේ භෞතික විද්‍යාව. ඒතර ගණිතය, රසායන විද්‍යාව, ජීව විද්‍යාව සහ තොරතුරු තාක්ෂණික කොටස ඊට අමතරව තියෙනවා 60%ක් තියෙන්නේ භෞතික විද්‍යාව කොටස්. ඒක පැහැදිලිවම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිර්දේශ කරලා මට්ටම පැහැදිලි කරලා ටීචර්ස් ගයිඩ් වල දීලා තියෙනවා. ඒවා බලන්න. ඒවා බලලා තමයි වැඩ කරන්න වෙන්නේ. මොකද මේ වකවානුව තුල ඔයාට විෂය හරියට දැනගන්න වෙනවා. ටීචර්ස් ගයිඩ් එක බලලා පොත් වලින් හොයලා වැඩ ටික කරන්න සිද්ධ වෙනවා. මොකද පුතේ උසස් පෙළට රජය මගින් පොත් මුද්‍රණය කරන්න. ඒක තමයි ඇඩ්වාන්ස් ලෙවල් ක්‍රමය. මෙන්න මේ විෂය කරුණු ටික ඇතුලේ දෙන ඕනෑම ප්‍රශ්නයක් විසඳීමේ හැකියාව ඔයාට තියෙන්න ඕන කියන දේත් එක්කලා දෙන්න. ටීචර්ස් ගයිඩ් එකේ තියෙන හැමනේ මේ දේ ළමයාට උගන්වන්න, මේක පැහැදිලි කරන්න, මේ සම්බන්ධ ගැටලු විසඳන්න කියලා ගුරුවරයාට උපදෙස් දීලා තිනවා ළමයාට ඉගෙන ගත යුතු ආකාරය සම්බන්ධයෙන්. නිසා ගවේෂණයත් සහිතව කරගෙන ගියොත් ඔයාට විෂය දැනුම වගේම ඉහළම ප්‍රතිඵල ලබාගෙන විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙලා Tamanට ඉදිරි කටයුතු ගොඩක් ඉදිරියට හොඳින් කරගෙන යන්න ලැබෙනවා. මේවා හරියට දැනගත්තට පස්සේ පුතේ ඒවා ඒ නිසා අතිශය වැදගත් කාරණා හොඳට මතක තියාගන්න. ඒ නිසා ගොඩක් වෙලාවට මම මේවා දිනේවත් පාවිච්චි කරලා තව හොයන්න ඕක කට්ටිය හැමතැනම. ඒ කියන්නේ YouTube එකේ තියෙනවා, Google එකේ තියෙනවා, භෞතික විද්‍යාව සම්බන්ධ විශේෂයෙන්ම මේ වෙබ්සයිට් තියෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් හැම එකක්ම හොයන්න ලේසි. බලය සම්බන්ධයෙන් ඉතින් නිව්ටන් ෆෝස් කියලා හැම ගැහුවට පස්සේ නිව්ටන් තියරි ඕවා පෙන්නු ගමන් ඕවා ලස්සනට දෙනවා. එතකොට ඕකට තව දෙයක් මතක තියාගන්න. අපි සිංහල මාධ්‍යයෙන් මේවා ඉගෙන ගත්තට A level කාලේ අවසන් වුත් වහාම ඔයා කැම්පස් ගියත්, යුනිවර්සිටි කොලෙජ් ගියත්, ප්‍රයිවට් යුනිවර්සිටි එකකට ගියත්, කොහෙ ගියත් හැම තැනම ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි අධ්‍යාපන කටයුතු සිද්ධ කරන්නේ. ඒ නිසා ඒ ක්‍රමයට පුරුදු වෙන්න ඒකත් එක්කලා ඔයාගේ වැඩ ටික හොඳට කරගෙන යන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔයාට වැඩිදුර විස්තර බලා ගන්න ඕන නම් www.sft.lk වෙබ්සයිට් එකට සම්බන්ධ වෙලා ඔයාට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. www.sft.lk කියන වෙබ්සයිට් එක හරහා ඔයාට වැඩිදුර විස්තර බලා ගන්න පුළුවන් මේ සම්බන්ධයෙන්.